अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहू. ඔබලාට සාමය හා සමාදානය සෞභාග්‍ය උදා වේවා. මේ ඔබ නරඹන්නේ විසදුම පැනයට පිළිතුරු වැඩසටහනයි. මෙම වැඩසටහන තුලින් ඔබටත් ප්‍රශ්නයක් යොමු කිරීමට අවස්ථාවක් තියෙනවා. ඍජුවම වැඩසටහන මුහුණු පොත් හරහා සජීවව විකාශය වෙන බව ඔබට මතක් කර සිටිමි. එනම් ඔබත් ප්‍රශ්නයක් ඇසීම සඳහා මේ මුහුණු පොත් හරහා කොමන්ට් මාර්ගයෙන් මෙම ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාවක් ඇත. අපි වැඩසටහනට යොමු වෙමු. මේ වැඩසටහන පැවැත්වීම සඳහා සිලෝන් තෞහීද් ජමාත් මහලේකම් සහෝදර අබ්දුල් රාසික් මහතාට ආරාධනා කරමි. අස්ලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ඔබ සැමට සාමය උදා වේවා. හිතවත් සහෝදර සහෝදරියනි, අද දින සුපුරුදු පරිදි සිලෝන් තෞහීද් ජමාත් සංවිධානයේ විසඳුම පැනයට පිළිතුරු වැඩසටහන සජීවීව මුහුණු පොත හරහා අප පවත්වනවා. මෙම වැඩසටහන සෑම මාසකම දෙවතාවක් පළමු වන සෙනසුරාදා හා තෙවන සෙනසුරාදා රාත්‍රී 8 සිට 9:30 දක්වා අපි පැවැත්වීමට අදහස් කරගෙන 2020 මාර්තු මාසට අදාළ පළමු වන වැඩසටහන වශයෙන් අද දින අප මෙම වැඩසටහන පවත්වනවා. මෙම වැඩසටහන පැවැත්වීමට හේතුව විශේෂයෙන්ම ජාතීන් වශයෙන් ආගමිකයන් වශයෙන් බෙදී වෙන් වී සිටින සිරිලක් දෙරණේ සියලුම ජනතාව ආගමික වශයෙන් අපගේ විවිධ මතිමතාන්තරවලට අපි බෙදී වෙන් වී සිටියත් සියල්ලෝම අපි එකම මවකගේ දුවදරුවන් වන නිසා අප අදහන ආගම දහම පිළිබඳව ආගමෙන් ජාතියෙන් අපි වෙනස් වුණාට සියලුම අය ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුළින් ශක්තිමත් සහජීවනයක් ගොඩනැගීම තමයි අපේ එකම බලාපොරොත්තුව. අද දින මෙම විසඳුම පැනයට පිළිතුරු වැඩසටහනේ හැඳින්වීමේ කතාවේ තේමාව වශයෙන් මම අද දින තෝරාගත්තේ ඉස්ලාමීය නීති පද්ධතිය පිළිබඳව. ඉස්ලාමීය නීති පද්ධතිය පිළිබඳව කතා බහට ලක්වන අවස්ථාවේදී මුස්ලිම් නොවන ජාතිකයන් හා සමහර අවස්ථාවලදී මුස්ලිම් ජනතාවට පවා විවිධ සැකසාංකා පවතිනවා. ඉස්ලාමීය නීති පද්ධතිය නාමයෙන් මුස්ලිම් ජනතාව මේ ලොව තුල ක්‍රියාත්මක කරන්නට අදහස් කරන්නේ කවරනම් ආකාරයේ දෙයක්ද? එය මුස්ලිම් නොවන ජනතාවට හානි කරද? මුස්ලිම් නොවන ජනතාව අඩන්තේට්ටම් වලට ලක් කරලා, ඉරිහැර කරලා, හිංසා පීඩන තාඩන පීඩන වලට ලක් කරලා මුස්ලිම් ජාතිකයන් යම්කිසි පාලනීය බලයක් ඇති කරන්නට උත්සාහ දරනවාද කියලා විවිධ සැකසාංකා මුස්ලිම් නොවන ජනතාව තුළ පවතිනවා. ඒ වගේම ඉස්ලාමීය නීති පද්ධතිය නිවැරදිව අවබෝධ කර නොගත් මුස්ලිම් ජන සමාජයේ 14ක් වූ පිරිසක් පවා එය නිවැරදි ආකාරයෙන් අවබෝධයක් නොමැති හේතුවෙන් තාඩන පීඩන වලට මුස්ලිම් නොවන ජනතාව ලක් කිරීම ඉස්ලාමීය නීති පද්ධතියක් තුලින් අපේක්ෂා කරනවා කියා වැරදි පණිවිඩයක් මුස්ලිම් ජනතාව විසිනුත් යම් යම් පුද්ගලයන් විසිනුත් සිද්ධ වෙනවා. මේ දෙකම නිවැරදි විය යුතුයි. දුර් අවබෝධය නිවැරදි කරලා පැහැදිලි අවබෝධයක් මහ ජනතාවට ලබා දිය යුතුයි. ඒ වගේම මුස්ලිම් ජනතාව තුළ යම් යම් පිරිස් මේ වැරදි ලෙස අර්ථකථනය කරනවා නම් ඔවුන්ටත් ඉස්ලාමීය ආගමික මූලික ලියවිලි වලට අනුකූලව මේවාට පැහැදිලි කිරීමක් ලබා දීම තමයි අප සංවිධානයේ වගකීමක් වශයෙන් අපි සලකලා අද දින මේ මාතෘකාව තෝරාගත්තේ. ඉස්ලාමීය නීති පද්ධතිය බොහෝ දුරට විවේචනයේ පැත්ත තමයි වැඩි හරියක්ම පවතින්නේ. ඒට මා කලින් සඳහන් කළ ආකාරයට ශරියාව කියන පදය, ඒ වචනය බොහෝ දුරට වැරදි අර්ථකථන වලට විවිධ පාර්ශව විසින් ලක් කර තිබෙනවා. එම නිසා ශරියා කියන වචනේ දුටු විගසම මුස්ලිම් නොවන ජනතාව තුළ බීතිකාවක් ඇති වෙනවා. ඉස්ලාමීය බීතිකාව කියන කාරණාව ලෝපුරා ඉස්ලාම් දහමට විරුද්ධව කටයුතු කරන විවිධ පාර්ශවයන් විසින් කුමන්ත්‍රණශීලීව ක්‍රමානුකූලව සමාජගත කරලා ලෝකයේ සියලු ජනතාවට ඉස්ලාමීය බීතිකාවක් ඇති කරමින් පවතිනවා. ඒ ඉස්ලාමීය බීතිකාව ඇති කරන ජනතාව විසින් උපයෝගී කරගත් එක් උපකරණයක්, එක් ක්‍රමවේදයක් තමයි
මේ ශරියා කියන වචනය අතිභයානක බිහිසුණු තත්වයකින් යුත් වචනයක් බවට පරිවර්තනය කරලා මුස්ලිම් ජනතාව පිළිබඳව වැරදි වැටහීමක් එක හෙලාම මුස්ලිම් නොවන ජනතාව තුළ ඇති කරවීම. නමුත් මේ ශරියාව කියන්නේ නිවැරදි ලෙස අපි අර්ථකථනය කරා නම් ඒ ඉස්ලාමීය නීති පද්ධතිය කියන වචනය තමයි එහි වචනාර්ථය. ශරියා කියන්නේ නීතිය. ශරියා නීතිය කියලා වෙනම අපිට හඳුන්වන්නට අවශ්‍ය නැහැ. ශරියාව කියන්නේම නීතිය තමයි. ලෝ නීතියට අපි අරාබි භාෂාවෙන් කියන්නේ ශරියාව කියලා. මේ ශරියාව කියන දේ වැරදි ලෙස අර්ථකථනය කරපු නිසා විවිධ අය ඉස්ලාම් විරෝධී සංකල්ප දරන ඉස්ලාම් මුස්ලිම් ජනතාවට මුස්ලිම් නොවන ජනතාවට ඉරිහැරකාරී කියලා මතවාදයක් ගොඩනගන්නට උත්සාහ දරන අය මෙම පදය තවදුරටත් මුස්ලිම් නොවන ජනතාව තුළ අතිභයානක වචනයක් බවට පරිවර්තනය කරමින් තිබෙනවා. නමුත් එවැනි දෙයක් නැහැ. නීතිය කියන දේ සෑම ජන සමාජයකටම අයත් දෙයක්. සියලුම අය නීති පද්ධති වලට යටත් පහක් වී කටයුතු කරනවා. ආගමික වශයෙන් නීති පද්ධති ක්‍රියාත්මක වෙනවා. ආගමික නොවන ශාස්ත්‍රවලක් නීති රීති ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් ක්‍රීඩාවක් කරාම ඒ ක්‍රීඩාව තුළ රීති ක්‍රියාත්මක වෙනවා. අපි ක්‍රිකට් ක්‍රීඩාවක් කරනකොට ජාත්‍යන්තර තලයේ සිදුවන ක්‍රිකට් ක්‍රීඩාවලට නීතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ නීතිය නෙවෙයි අපි සාමාන්‍ය ප්‍රදේශවල ගම්බදවල ඒ වගේම ක්‍රීඩා පිට්ටනිවල සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාවට අපි දබා ගන්න එවැනි නීතියක් නෙමෙයි. අපි අපිට ගැළපෙන පරිදි රීති සම්පාදනය කරගෙන අපි කටයුතු කරනවා. ඒ වගේ එක පොදු සම්මත නීතියක් ජාත්‍යන්තර තලයේ පවතින පොදු සම්මත නීතියක් පවා දේශීය වශයෙන් සංස්කෘතිමය වශයෙන් සාම්ප්‍රදායිකව සලකා බලනකොට යම් යම් ප්‍රදේශවලට ඒහා සමානවම ක්‍රියාත්මක වන්නේ නැහැ. 11 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා කළ යුතුයි ක්‍රීඩකයන් සංඛ්‍යාව 11ක් කියන දේ සම්මත නීතියක්. නමුත් ඒ නීතියට පටහැනිව ඥම්මිශීලීව කාලයට ඔබිනා පරිදි ඒ වගේම ප්‍රදේශවලට ක්‍රීඩාවේ යෙදෙන අයගේ තරාතිරම අනුව ඒ නීති රීති විවිධ අවස්ථාවලදී විවිධ පසුබිම්වලදී වෙනස් වෙනවා. අපි ගමේ සෙල්ලම් කරනකොට 4 දෙනෙක් 5 දෙනෙක් ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාව ගහනවා. ඒ සාමාන්‍ය අපි නීතියක් බවට රීතියක් බවට අපි පරිවර්තනය කරගෙන තිබෙන්නේ. එම නිසා නීතිය කියන දේ සෑම ශාස්ත්‍රයකටම අදාළයි. ඒ ශාස්ත්‍රවලදී එක හා සමානව සෑම තලයකම නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. විවිධ ශාස්ත්‍රවලට විවිධ කාලවකවානු වලට විවිධාකාරව නීති රීති වෙනස් වීම වලට ලක් වෙනවා. ඉස්ලාමීය ශරියා නීතිය කියන දේ පවා එකම ආකාරයෙන් එකම තලයකින් සියලුම ස්ථානවල ක්‍රියාත්මක කරන මට්ටමක පවතින නීතියක් නෙවෙයි. මුස්ලිම් රටක් තිබෙනවා නම් ඒ මුස්ලිම් රටේ ක්‍රියාත්මක වන්නා වූ ඉස්ලාමීය නීතිය නොවේ මුස්ලිම් නොවන රටවල ජීවත් වන මුස්ලිම් ජනතාව ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒ දෙපාර්ශ්වයෙන්ම ක්‍රියාත්මක කරන්නේ ශරියා නීතිය තමයි. ශරියාව කියන්නේ නීතිය. ඒ නීතියේ ඉස්ලාමීය රටක් වෙනවා නම් ඒ ඉස්ලාමීය රටක් තුල මුස්ලිම් ජනතාව සාමාන්‍ය එදිනෙදා කටයුතු වල ක්‍රියාත්මක කරන නීතිය වශයෙන් ශරියා නීතියේ සිවිල් නීතියේ කොටස ක්‍රියාත්මක කරනවා වගේම ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වනවා නම් මුස්ලිම් රටක් නම් ඉස්ලාමීය අපරාධ නීතියට අදාළ ශරියා නීතිය ක්‍රියාත්මක වේ. මුස්ලිම් නොවන රටක් තුල ජීවත් වන අවස්ථාවලදී මුස්ලිම් ජනතාව ඉස්ලාමීය රටක් තුල ක්‍රියාත්මක වන අපරාධ නීතියට අදාළ ශරියා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. කොහෙවත් නැහැ. කිසිම රටක නැහැ. ලෝකේ විවිධ රටවල් වල සුළුතරයක් වශයෙන් මුස්ලිම්වරු ජීවත් වෙනවා. ඒ කිසිදු රටක ඉස්ලාමීය අපරාධ නීතිය එම මුස්ලිම් නොවන රටේ ක්‍රියාත්මක විය යුතුයි කියලා කිසිදු මුස්ලිම් ජන කොට්ටාසයක් ඉල්ලීම් කරලත් නැහැ. ඉල්ලීම් කරන්නේ ඉස්ලාම් දහම මඟ පෙන්වලත් නැහැ. එතකොට ඉස්ලාමීය ශරියා නීතිය කියන ඒ පොදු නීති පද්ධතිය රටවල ක්‍රියාත්මක වන බලාධිකාරිය මත රටවල ජීවත් වන ජනගහණය මත ඒ රටවල ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියන එක ඉස්ලාම් දහම ඉතාමත් වෙන්කොට පැහැදිලිවම උගන්වා දී තිබෙනවා. මුස්ලිම් රටක් තුල ක්‍රියාත්මක වන්නා වූ ඉස්ලාමීය අපරාධ ශරියා නීතිය කිසිදු අවස්ථාවකදී මුස්ලිම් නොවන රටක් තුල ක්‍රියාත්මක කරන්න කියලා ඉස්ලාම් කිසිදු තැනක නියෝග කරලා නැහැ. මෙයයි විස්මයජනක පැත්ත. නමුත් මුස්ලිම් නොවන ජනතාව බහුතරයක්ම විවේචනය කරන්නේ මෙන්න මේ කැලල. ඉස්ලාමීය අපරාධ නීතිය මුස්ලිම් නොවන රටක් තුළ ක්‍රියාත්මක කරන්න මුස්ලිම්වරු ඉල්ලනවද? ඒ පිළිබඳව උන්ට හැඟීමක් තියෙනවද? මෙවැනි කරුණු තමයි උද්දීපනය කරලා, මතු කරලා, ඉස්මතු කරලා මුස්ලිම් ජන සමාජය පිළිබඳව ව්‍යාජ මතයක් ගොඩනගන්නට බොහෝ අය උත්සාහ කරනවා. නමුත් එවැනි මට්ටමක් නැහැ. ඔබ සාමාන්‍යයෙන් මම මෙම කාරණාව ඉස්ලාමීය භක්තිකයෙක් වශයෙන් ප්‍රකාශ කරනකොට
ඔබ විමතියට පත්වන්නට පුළුවන්. නැත්නම් මම ඉස්ලාමයේ තියෙන කරුණු වලට සුදුහුණු ගාන්න මම උත්සාහ කරනවායි කියලා හිතන්නට පුළුවන්. එවැනි තත්වයක් නෙවෙයි. සැබවින්ම ඉස්ලාමීය නීති සංග්‍රහය කියලා ජාත්‍යන්තර අධිකරණයේ හිටපු උපසභාපති 1967 වසරේ සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කරපු සී.ජී. වීරමන්ත්‍රී මහත්මයා ලියපු පොතක් තමයි ඉස්ලාමීය නීති සංග්‍රහය කියන පොත. මෙම පොත ඉතාමත් වටිනවා. ජාත්‍යන්තර දෘෂ්ටි කෝණයෙන් නීතිය පිළිබඳව හදාරන මුස්ලිම් නොවන ජනතාවට ඉස්ලාමීය නීති පද්ධතිය පිළිබඳව, ශරියා නීතිය පිළිබඳව පැහැදිලි දැක්මක්, නිවැරදි අවබෝධයක්, ඒ ඉස්ලාමීය නීති පද්ධතියට එරෙහිව එල්ලවන චෝදනාවල සැබෑ ස්වરૂපය, ඒ සත්‍යයක්ද නැද්ද කියන සියලු කාරණා මෙම පොත තුල ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. මෙහිදී ඒ සී.ජී. වීරමන්ත්‍රී මහත්මයා සඳහන් කරන කාරණාවක් මම පැහැදිලි කළොත් හොඳයි කියලා හිතනවා. එතුමාගේ අතින් ලියපු ඒ වැකියම මම කියවන්නම්. මෙම ඉස්ලාමීය නීති පද්ධතිය පිළිබඳව, කෘතිය පිළිබඳව කතා කරනකොට සංඥාපනයේදී එතුමා සඳහන් කරනවා මෙම කෘතිය උත්පාදනය වී ඇත්තේ බටහිර නීති ශිෂ්‍යයන්ට පවත්වන ලද කතන මාලාවක් තුලින්. එතුමා දේශනා කරපු දේශනා මාලාවක්. එමෙන්ම මේ වනාහි ඉස්ලාමීය නීති සංග්‍රහය හා ඉස්ලාමීය නෛතික ආයතන පිළිබඳව පවතින වැරදි තොරතුරු සහ වැරදි වැටහීම් වර්ධනය වෙමින් පවතින තත්ත්වයේ සැලකිල්ලට ගැනීම නිසා ජාත්‍යන්තර එකමුතු බව සඳහා ඒ නිවැරදි කළ යුතුයයි අදහස් කරන ලද නිසා එහි ප්‍රතිඵලයක් ලෙසින් බිහි වූ කෘතියක්ද වේ. ඉස්ලාමීය නීති පද්ධතිය පිළිබඳව බොහෝ අය වැරදි අතිමතාන්තර දේශීය වශයෙන් විදේශීය වශයෙන් ජාත්‍යන්තර තලයේ ගොඩනගනවා. ඒ සියල්ලකටම නිවැරදි මඟක් ලබා දීම සඳහා තමයි මෙම කෘතිය ලියලා තියෙන්නේ. තවදුරටත් සඳහන් කරනවා මාහට මෙම අවශ්‍යතාවය අතිශයින්ම හැඟුණු අතර ඉස්ලාමීය නීති සංග්‍රහය පිළිබඳ තොරතුරු මදකම හෝ ඇතැම් විට ඒටත් වඩා වැඩියෙන් තොරතුරු කොහෙත්ම නොමැති වාතාවරණයක එයට එරෙහිව ඉදිරිපත් වෙමින් පවතින තියුණු මතවාදවල අතිශය අයුක්තිසාගත බව දුටු මුස්ලිමෙකු නොවන මට පවා කනස්සලයක් ඇතිවිය. ඉස්ලාමීය නීති පද්ධතිය කියලා උතුම් නීති පද්ධතියක් තියෙනකොට ඒට විරුද්ධව නොයෙකුත් විවේචනයන් ඉදිරිපත් වෙනවා, නොයෙකුත් දොස් පවරනු ලබනවා. ඒවාට පිළිතුරු ලබා දීම සඳහා සුදුසු තොරතුරු ප්‍රමාණවත්ව නැහැ. ඒ ප්‍රමාණවත් නොමැතිකම මුස්ලිම් ජනතාවගේ අඩුපාඩුවක්. මේ මුස්ලිම් ජනතාවගේ අඩුපාඩුව නිසා ප්‍රමාණවත් තොරතුරු නොමැති නිසා වැරදි ව්‍යාජ තොරතුරක් පැතිරෙනකොට සමාජය තුළ ඒ පණිවිඩය සාධාරණයයි කියලා මුස්ලිම් නොවන ජනතාව විශ්වාස කරනවා. ජනමාධ්‍යත් ඒට සරිලන පරිදි තමයි සෑම ප්‍රවෘත්තියක්ම විකෘති කරවලා බොහෝ සෙයින් ජනමාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. එම නිසා වැරදි මතයක් තමයි මා ජනතාව තුළට ඇතුළත් වන්නේ. ඒ නිසා මුස්ලිම් නොවන කෙනෙකු වශයෙන් සී.ජී. වීරමන්ත්‍රීතුමා පවා කනස්සලයටපත් වෙනවලු පැහැදිලි උතුම් නීති පද්ධතියක් පිළිබඳව එල්ලවන විවේචනවලට පැහැදිලි තොරතුරක් පිළිතුරක් ලබා දීම සඳහා තොරතුරු හිඟකමක් සහ ඒවාට සමහර අවස්ථාවලදී තොරතුරුම නැතිව තිබෙන නිසා, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් තොරතුරු නොමැතිව තිබෙන නිසා කනස්සලයටපත් වුණු එම වීරමන්ත්‍රී මහත්මයා අන්න ලියන්නට පටන් ගත්තා. එහි තියෙන සාධාරණත්වය මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඒ සංඥාපනයේම තවත් තැනක සඳහන් කරනවා ඉස්ලාමීය නීතියේ වැදගත්කම ඉහළ යමින් පවතින තත්වයක සහ ලෝවැසියන්ගේ 800ක් පමණ මුස්ලිම් රටවල් වල තිබෙන්නා වූ වාතාවරණයක කිසිසේත් අඩු කළ නොහැකි මෙම නෛතික දැනුම ඕනෑම නීති පද්ධතියක සිට නීතිඥයන්ගේ දැනුමේ කොටසක් බවට පත්වීම වඩාත් අත්‍යවශ්‍ය වන්නේය. නීතිය හදාරන සියලු ශාස්ත්‍රයේ සියලුම අයට ලෝකේ බොහෝ රටවල් වල මෙම ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක වන නිසා මේ පිළිබඳව දැනුමක් තිබෙන්නට ඕන කියලා කියනවා. ලොව දැක ඇති ඉතාමත් ප්‍රබල සමාජමය සංස්කෘතික ආගමික සහ නෛතික බලවේගයන්ගේ එකක් වන ඉස්ලාමීය නීති පද්ධතිය සැහැල්ලුවටගෙන ඒ තමන්ගේ අභිරුචියේ පරාසයෙන් ඈත් වූවකයි කියා නොසලකා සිටීම කිසිදු නීති පද්ධතියක සිටින කිසිදු නීතිඥයෙකුට කළ හැක්කක් නොවේ කියලා මෙහි වැදගත්කම පිළිබඳව පැහැදිලි කරනවා. ඉස්ලාමීය නීතිය මොකක්ද කියන එක හදාරන්න. ඒ නොහදාරන සාමාන්‍ය අවම මට්ටමේ දැනුමක්වත් නැති දැනුමෙන් අඟහිඟකම් තිබෙන අය තමයි මේ මුස්ලිම් මානව හිතවාදයට එරෙහි දෙයක් කියලා විවේචනය කරන්නේ.
එම නිසා අපි මුස්ලිම් වරුන් වශයෙන් අපි සියලු දෙනාම ක්‍රියාත්මක කරන්න කියලා මේ රට තුලේ ඉස්ලාමීය ශරියා නීතිය කියන නාමයෙන් ඉස්ලාමීය අපරාධ නීතිය අපි ඉල්ලුවේ නැහැ. ඒ අපරාධ නීතිය ක්‍රියාත්මක කරන මුස්ලිම් රටවල් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ ඔවුන් සතු ස්වාධිපත්‍ය බලයක් තිබෙන නිසා, නීතියේ ආධිපත්‍යය ඔවුන්ගේ රටේ තිබෙන නිසා, ව්‍යවස්ථාවක් වශයෙන් ඉස්ලාමීය නීතිය ඔවුන් සම්මත කරගෙන තිබෙන නිසා මුස්ලිම් නොවන රටක් තුල අපි මුස්ලිම් වරු වශයෙන් අපි ඉස්ලාම් කියනා වූ සිවිල් කරුණු කාරණා නීතිය තමයි අපි ක්‍රියාත්මක කරගෙන සිටින්නේ. ඒ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඉස්ලාම් තුල ඒ පවසනවා ඊටමත් පැහැදිලිව නබි නායකතුමාණන්ට සර්ව බලධාරී දෙවියන් අණ කරනවා 45 වන පරිච්ඡේදයේ 18 වන වැකියේ සුම්ම ජஅල්නාකාලා ශරීඅතින් මිනල් අම්ර්. නබිවරය අපි ඔබව නීති පද්ධතියක තමයි පිහිටුවා තිබෙන්නේ. ඉස්ලාම් තුල අපි උපතේ සිට විපත දක්වා කෙල ගැසීමේ සිට රාජ්‍ය පාලන තන්ත්‍රය දක්වා සියලුම ශේස්ත්‍රවල මඟ පෙන්වීමක් ඉස්ලාම් වල තිබෙනවා. අපි කළ යුතු නොකළ යුතු කාර්යයන් මොකද්ද? අපි ක්‍රියාත්මක කළ යුතු නීතිය මොකද්ද? වැළකී සිටිය යුතු දේවල් මොකද්ද කියලා සියල්ලක්ම පැහැදිලි කර තිබෙන නිසා ඉස්ලාම් දහම සමස්ත ඉස්ලාම් දහම ඉස්ලාම් තුල අඳුන්වන්නේ ශරීආව කියලා. ශරීආව කියන්නේ නීති පද්ධතියක්. ඉස්ලාම් කියන්නේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වීම සඳහා ලොව තුල ඒ මිනිස්යාගේ ප්‍රශස්ත ජීවනාවලියක් සඳහා මිනිස්යා විසින් ක්‍රියාත්මක කළ යුතු නීති පද්ධතිය තමයි ඉස්ලාමීය නීති පද්ධතිය කියලා කියන්නේ. එයින් කවර ගණයේ නීති කවර නම් අවස්ථාවක කුමන වාතාවරණයක් මත ක්‍රියාත්මක කළ යුතුද කියන කාරණාව වෙනස් වෙනවා. මනුෂ්‍ය ජීවිතයේ සම්පූර්ණ ජීවන රටාව තමයි ඉස්ලාම් දහම. එම අවස්ථාවල විවිධ අවස්ථාවල යම් දේවල් කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව ඉස්ලාම් සෑම දෙයක්ම සර්ව සම්පූර්ණයෙන්ම උගන්වා දී තිබෙන නිසා නබිනායකතුමාට අල්ලා මේ ඉස්ලාම් දහමට සමාන පදයක් වශයෙන් නබිනායකතුමාට අල්ලා සඳහන් කරේ ශරීආව තුල ඔබව පිහිටුවා තිබෙනවායි කියලා. එහෙම නිසා ද අපි ආඥාව කිරීමත් ශරීආවක්. අපි ගනුදෙනු කිරීමත් ශරීආවක්. අපි කුටුම්බ ජීවිතයේ පෞල් ජීවිතයේ නියැලීමත් ශරීආවක්. අපි දරුවන් හදා වඩා ගැනීමත් ශරීආවක්. අපි දේපල භුක්ති විඳීමත් ශරීආවක්. අපගේ උරුමයිතිය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමත් ශරීආවක්. අපි රැකියා කිරීමත් ශරීආවක්. අපි ආහාර පාන අනුභව කිරීමත් ශරීආවක්. අපි වස්ත්‍ර පැළඳීමත් ශරීආවක්. මේ සියල්ලක්ම ඉස්ලාමීය ශරීආව නීතිය. මේවා මුස්ලිම් වරුන් වශයෙන් අපි ක්‍රියාත්මක කළ යුතුයි. මුස්ලිම් නොවන ජනතාවත් ඔවුන්ට කියලා නීති රීති තිබෙනවා. ඒ නීති රීති ඔවුන් ක්‍රියාත්මක කළ යුතු වත් පිළිවෙත් ක්‍රමවේද සියල්ලක්ම තිබෙනවා. ඒ සියල්ල ඒගොල්ලන්ට ශරීආව. ඉස්ලාම් වල අපට මේවා ශරීආව. එතකොට ශරීආව කියන්නේ භයානක බීසුණු වචනයක් නෙමෙයි. මේ වැකිය තුල ඉතාමත් පැහැදිලිව අපට පේනවා අපි දෙවියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා අපි ආඥා කටයුතු වල යෙදීමත් ශරීආවක් කියලා. ඉන්පසු අල්ලාහ් පවසනවා වලා ෆත්තබිහා එම ශරීආව ඔබ අනුගමනය කළ යුතුයි. වලා තත්තබිහ අහුවා අල්ලදීන ලා යඅලමුන් නොදන්නා අයගේ චිත්තාබිලාසයන් ඔබ අනුගමනය නොකරන්න කියලා අල්ලාහ් තාලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කරනවා. ආදම් නබිතුමා පටන් මේ ලෝකයට ධර්ම දූතවරු වශයෙන් පැමිණි ලක්ෂ සංඛ්‍යාත වක්තෘවරුන් සියලු දෙනාම මිනිසා අනුගමනය කළ යුතු හා නොකළ යුතු දේවල් මොකක්ද කියලා උගන්වා දී තිබෙනවා. උදාහරණයක් වශයෙන් පෙර පැවති ධර්ම ග්‍රන්ථවල මෝසෙස් තුමාගේ දසපනත. මෝසෙස් තුමා විසින් අපිත් විශ්වාස කරනවා මෝසෙස් තුමා ශ්‍රේෂ්ඨ ගණයේ වක්තෘවරයන් කෙනෙක් කියලා. ඒ මෝසෙස් තුමාගේ දසපනත කියන්නේ ඒ ජනතාවට ඒ ශරීආව. ඒ වගේ විවිධ සංස්කෘතිමය වශයෙන් ආගමික වශයෙන් සිරිත් විරිත් වශයෙන් පැනවෙන සියලු නීති ඒ ජන සමාජවලට ශරීආව. අපට ශරීආව වෙලා තිබෙන්නේ ඉස්ලාම් ධර්ම සම්පූර්ණයෙන්ම ශරීආව මෙය ඈත අතීතයේ පටන් පැවතෙනා වූ ආදම් නබිතුමා ලෝ ප්‍රථම මිනිසා වන සියලුම මානවයාගේ පියාණන් වන ආදම් තුමාගේ කාලයේ පටන් ලෝකාන්ත දිනය දක්වා යුගාන්ත කාලය දක්වා ක්‍රියාත්මක වන්නා වූ නීති පද්ධතිය මුස්ලිම් ජනතාව ඉස්ලාමීය ජන සමාජය ශරීආව නාමයෙන් තමයි ක්‍රියාත්මක කළේ. එසේ නොවි මේ මුස්ලිම් නොවන මිනිසුන්ව ඝාතනය කිරීමට හෝ වෙනත් කාර්යවල නියැලීමට හෝ ත්‍රස්තවාදයේ නියැලීමට හෝ ශරීආව අදාළ වන්නේ නැහැ. එහෙම ශරීආවේ මඟ පෙන්වීමකුත් නැහැ. ඉස්ලාමය අපට මානව හිතවාදයේ උගන්වා දී තිබෙනවා. ඉස්ලාමීය නීතියට අනුව අපට කටයුතු කරන්නට අපට මඟ පෙන්වා දී තිබෙනවා. ඒ මඟ පෙන්වීම අනුව අපි ඉස්ලාමීය නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් අපට මරණින් මතු ජීවිතයේදී පරලොවේදී ජයග්‍රහණය කළ හැකි කියන එම ආධ්‍යාත්මික මඟ පෙන්වීම තමයි ශරීආ නීතිය තුළින් අපට උගන්වා දී තිබෙනවා. ඉස්ලාම් මානවදායමෙන් පිරුණු සම්පූර්ණ මිනිසාගේ සියලුම කරුණු කාරණාවලදී මඟ පෙන්වන
තාමත් ප්‍රශස්තම ජීවන සැලැස්මක්. ඒ නිසා අපි සියලු දෙනාම මේ ශරියා නීති පද්ධතිය කියන දේ නිවැරදිව වටහා ගත්තා නම් මෙම වැරදි දුර්මත වලින්, ඒ වගේම වැරදි ප්‍රචාර වලින්, ඒ වගේම මහ ජනතාව නොමග යනවන වැරදි අසත්‍ය තොරතුරු වලින් අපි මිදිලා අවබෝධයක් ලබාගෙන සහජීවනයෙන් ශක්තිමත්ව අපට කටයුතු කරන්නට හැකි වෙයි. මේයි ඉස්ලාමීය නීති පද්ධතිය, ඒවත් ශරියා නීතිය කියලා කියන්නේ.